සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම මේ සබත් දවසේ දෙවියන් වහන්සේව නමදින පිණිස අපි රැස්ව සිටිනවා. සෞඛ්‍ය සේවයේ නිරත වූවන්ගේ ඉරිදා ලෙස අද දවස නම් කරද්දී දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අප සැමට ලැබෙන පිණිස අපි නිශ්චලව යාඥාවේ යෙදී සිටිමු. सर्व බලධාරී දෙවි ස්වාමීනි මැවිල්ලේ කතෘන් වහන්සේ අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා තවත් සුද දවසක් අපට දීම නිසා දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ සියලු දරුවන්ට මේ උදෑසන ආශිර්වාද කරන්න ඔබ වහන්සේ වෙතට ළඟා වෙන්න අපට දී තිබෙනා වූ විවිධ ආශිර්වාද සමග විවිධ සේවාවන් මැදියේ ඔබ වහන්සේ ඉදිරියේ මේ වෙලාවේද යහපත් කමින් කටයුතු වල යෙදෙමින් ඔබ නමදින්ට අපට ආශිර්වාද කරන්න මේ කාලය ඔබ වහන්සේගේ අත්වලට බහර කර සිටිනවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේම උතුම් වූ නාමයේ වටිනාකම නිසාමය. ආමෙන්. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමින් අපි ගායනා කරමු ගීතිකා පොත්වල 13 වන ගීතිකාව දේවරාගුන් වන්දිව්. Tuti gina
අපගේ යාඥා පොත්වල 6 වෙන පිටුව සමිඳුන් ඔබ සමගයි ඔබ සමග සමිඳුන් දෙවිඳුන්ට ආශිර්වාද වේවා එතුමාගේ රාජ්‍යයට සදාටම ආශිර්වාද වේවා. ආමේන්. සියලු දෙනාම එක්ව සිත් පිරිසුදු යාඥාව අපි මෙලෙස ඔප්පු කරමු. සියලු බලයේ දෙවියන් වහන්සේ ඔබට සියලු හිත් ප්‍රකාශය ඔබට සියලු පැතින් දැනේ ඔබගෙන් කිසි දහසක් වෙසී නැත්තේය. එසේ වූ සියලු බලයේ දෙවියන් වහන්සේ අප විසින් ඔබට සම්පූර්ණ ලෙස ප්‍රේම කරන පිණිස ඔබගේ ශුද්ධ නාමයේ යුතුයන වර්ණනා කරන පිණිස අපගේ ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ඔබගේ ශුද්ධාත්මානුභාවයෙන් අපගේ සිත්වල කල්පනා පිරිසිදු කළ මැනව. ආමේන්. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටිනා අප සියලු දෙනාම සුළු මොහොතක් නියඬව සිටමින් අපි පාපෝච්චාරණ කාලයකට අපි ඇතුළත් වෙමු. මේ මොහොතේදී අපගේම ජීවිතය ගැන අපි කල්පනා කරමු. අප අතින් සිදු වුණා වූ සියලුම වැරදි ගැන අපි මතක් කරගනිමු. දැන කළා වූ වැරදි ගැනත් අපගේ නොදන්වත්කම හේතු කරන කොටගෙන අපි කළා වූ වැරදි ගැනත් ඒ සම්බන්ධ දවසේදී අපි මතක් කරමින් ඒ ගැන අපි පසුතැවිලි වෙමු. සියලුම අවකාර ජීවිතය දෙවියන්ගේ අස්තයට විභාර කරමින් අපි පවිත්‍ර වෙමු. මේ මොහොතේදී අප සියලු දෙනාම අපගේ සියලුම පව් සෝදිසි කරව අප සියලු දෙනා සාමූහික පාපෝච්චාරණය වදන් මෙලෙස අපි ඔප්පු කරමු. කත්තයා කරුණාවේ දෙවිඳුනි ඔබ වහන්සේට විරුද්ධව අප එකෙනාට විරුද්ධව සිතේ වචනයෙන් ක්‍රියාවෙන්ද ඔබ වහන්සේගේ ලැබීමට විරුද්ධවද අපගේ නොදන්වත්කම හා දුර්වලකම නිසා බලවත් අකීකරකම නිසා අප පව් කර ඇති බව ඔබ වහන්සේට සහ අප සහෝදර සහෝදරියන්ට අපි පාපෝච්චාරණය කරමු. අපි සැබවින්ම කනගාටු වෙමු. අතීතයේ සිදු වූ පව්වලට සමා වෙමින් ක්‍රිස්තුස් වහන්සේ තුළ නව ජීවිතයකට අප ඇතුළත් කරමින් ප්‍රාර්ථනා කරමු. ආමේන්. අනුග්‍රහයෙන් හා කරුණාවෙන් පූර්ණ දෙවිඳානෝ ඔබට සමාව දානය කර සියලු පවෙන් ඔබ මුදා නව ජීවිතයට කාලයද ශුද්ධාත්මයාණන්ගේ අනුග්‍රහය හා සැනසිල්ලද ඔබ වෙත දානය කරන සේක්වා. ආමේන්.
අපි තවදුරටත් යාඥාවෙන් සිටිමු. සාමාන්‍ය සමයේ 24 වන ඉරිදාට නියමිත කෙටි යාඥාව සෞබලති සදාතනික දෙවිඳුනි අපගේ ශාරීරික මානසික හා අධ්‍යාත්මික දුර්වලකම් දෙස දයා කරුණාවෙන් බැලුව මැනව අපගේ සෑම අනතුරු හා අත්‍යවශ්‍යතාවයන්හිදී අපට සහාය වීමට සුවපත් කිරීමට හා අප බැහැපත් කිරීමට ඔබගේ දකුණු හස්තය දිගු කරන මෙන් අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් තුමන් මගින් අපි අයද සිටිමු. ආමෙන්. දහම් සේවාව කරණ ගිවිසුම් කියවීමට අපි සවන් දෙමු. පළමුවන කියවීම යෙසායා 53 වන පරිච්ඡේදයේ 4 වන පදයේ සිට 12 වන පදයේ දක්වා. එබැවින් ඊතුමාලන් ඉසුලුවේ අපේ දුකය, දරාගත්තේ අපේ පීඩාය. මේවා දඬුවම් යයි අපට සිතුනේය. දෙවිතුමන් දුන් ප්‍රහාරයයි අපට නැහැඟුණේය. එහෙත් ඊතුමාලන්ගේ තුවාලය ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ පව නිසාය. ඊතුමන් ලත් දඬුවමින් අපට සමාදානය ලැබී ඇත. ඊතුමන් ලැබූ පහර වලින් අපට සුවය ලැබී ඇත. අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුලා වී සිටියමු. තම තමා සිටුම් මගට අපි හැරී ගියෙමු. සමිදානෝ අපට සියල්ලන්ගේ පව් ඊතුමානන් පිට තැබූසේක. සේවකයාණන් පීඩා කළ විට ඊතුමානෝ මුඛය නැර සිටියහ. නිහතමානී ලෙස එය දරූහ. මරන්න ගෙන යන බැටළු පව්වකුසේද බැටළු දෙනක ලොන් කපන්නා ඉදිරියේ නිහඬව සිටියසේද ඊතුමානෝ මුඛය නැර සිටියහ. බලහත්කාරකම් මිලදීද යුක්ති විරෝධී ලෙසද ඊතුමානෝ ගෙන යනු ලැබූහ. මනෝලෝවින් සිඳු දනු ලැබූහ. සෙනගගේ පව් උදෙසා මරණු ලැබූහ. මේ කරුණු ගැන ඊතුමානෝගේ උදෙසා පිණි සිටින්නේ කවරෙක්ද? ඊතුමන් කිසි වරදක් නොකළ නමුත් කිසි බොරුවක්වත් නොකී නමුත් ඔවුන් ඊතුමානන් මිහිදන් කළේ අදමිටුවන් සමග එක මිනී වලය. දලවතුන් සමග එක සොහොන් බිමේය. එහෙත් ඊතුමානන් පෙළනු ලැබුවේ දුකට පත් කරනු ලැබුවේ සමිදානන්ගේ කැමැත්ත ලෙසය. මෙසේ ඊතුමානන්ගේ මරණය පව්කමා කරන පූජාවක් වේ. එබැවින් ඊතුමානෝ සිය පරපුර දැක දීර්ඝායු ලැබ ජීවත් වන්නාහ. ඊතුමන් මගින් සමිඳුන්ගේ කැමැත්ත මැනවින් සඵල වේ. ඊතුමන් සිය දුක් වේදනාව ප්‍රතිඵල දැක තෘප්තියට පමුණෙනු ලැබ. බොහෝ දෙනාගේ පව් තමන්ගේ පිට ගැනීමෙන් ඊතුමානන් දුක් වේදනාවෙන් ලත් දැනගැන්මෙන්ද දමිටු කමට වොන් පත් කරනු ලැබුණු ඇත. එබැවින් මම ඊතුමානන්ට උදාත්තර සම්පත් දෙන්නෙමි. ඊතුමෝ එය බලවතුන් සමග බෙදා ගන්නාහ. මෙසේ වන්නේ ඊතුමන් වර්ධකරුවන් සමග ගණන් ගනු ලැබ සිය දිවි පුදනු බොහෝ දෙනාගේ පව් උසුලා ගනිමින් පව්කරුවන් උදෙසා මෙදහත් යදුම් කරන බැවිනි. දේව වාක්‍ය මෙසේය. දෙවිඳුන්ට ස්තුති වේවා. ශුද්ධ සුභාරංචියට සවන් දීමට අපි සූදානම් වෙමු. ශුද්ධ සුභාරංචිය ශුද්ධ මාත්මාසින් ලියන සුභාරංචිය 10 වන පරිච්ඡේදයේ 35 වන පදයේ සිට සඳහන් වන සුභාසනට සවන් දෙන්න. සමිඳුනි
ඔබ හට දේ බල කරපු සෙබදීගේ පුත්‍රා කොබ්ද යොහන්ද උන්වහන්සේ වෙත ආව ගුරු දෙවියනි අප ඉන්නන දේ ඔබ අපට ඉටු කරන දිනසේක් නම් අපි කැමැත්තුමයි කීහ. මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැත්ත වූදයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. ඔබගේ තේජස්ශ්‍රීයේදී අපේ එක්කෙනෙකු ඔබගේ දකුණු පසද එක්කෙනෙකු වම් පසද හිඳගන්නට වර දුන මැනවයි. ඔහු උන්වහන්සේට කීහ. එහෙත් ජේසුස් වහන්සේ ඔබ ඉල්ලන්නේ කුමක්දයි ඔබ නොදන්නෝය. මා බොන දුක් වේදනා නැමැති කුසලාණයෙන් බොන්න හෝ මා ලබන බෞද්ධ ස්නාපනය ලබන්නාට හෝ ඔබට හැකිදයි ඔවුන්ගෙන් ඇසූසේක. අපට හැකියයි ඔහු උන්වහන්සේට කීහ. යේසුස් වහන්සේද මා බොන කුසලාණයෙන් ඔබත් බොනු ඇත. මා ලබන බෞද්ධ ස්නාපනයෙන් ඔබත් බෞද්ධ ස්නාපනය ලබනු ඇත. එහෙත් මාගේ දකුණු පසද වම් පසද ඉඳ ගන්නට දීම මා සුදු දෙයක් නොවේ. යම් අය සඳහා ඒ නියම කර ඇද්ද එය අයිති වන්නේ ඔවුන්ටයි වදාළසේක. එවිට අනික් 10 දෙනා ඒ අසා ජාකෝබ් සහ යොහාන් සමග අතිශයින් කෝප වූහ. යේසුස් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා මෙසේ වදාළසේක. විජාතින් අතර ආණ්ඩුකාරයන් වශයෙන් සම්මත වූවන් ඔවුන් කෙරෙහි ආධිපත්‍ය පවත්වන බවත් ඔවුන්ගේ ප්‍රධානීන් ඔවුන් කෙරෙහි බලය පවත්වන බවත් දන්වෝය. එහෙත් ඔබ අතර එසේ නොවේ. ඔබ අතර ප්‍රධානියා වන්නේ කැමති යමක් ඇද්ද? ඔහු ඔබගේ සේවකයා විය යුතුය. ඔබ අතර ස්වාමියා වන්න කැමති යමක් ඇද්ද? ඔහු සියල්ලන්ගේ දාසයා විය යුතුය. කුමක් හේඳ මනුෂ්‍ය පුත්‍රයාණන් වුවද වැඩි සේවය ලැබීමට නොව සේවය කිරීමටය. බොහෝ දෙනාගේ මිදීම පිණිස සිය දිවි බෙදීමටය. ඉති සම්ගින්දේ සුභාසන මෙසේය. කිතු හිමියනි හිමි වේකි රසසු මේ උදෑසන ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරද්දී සෞඛ්‍ය සේවයේ නිරත වූවන්ගේ ඉරිදා ලෙස නම් කර තිබෙනවා. අප සමග සිටිනවා රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලාංගි ප්‍රනාන්දු මහත්මිය. එතුමියව ආයුබෝවන් කියලා උදෑසන පිළිගනු ලබනවා. ආයුබෝවන් තාම වෛද්‍යවරියක් විදියට සේවා කාලය තුල විවිධ අත්දැකීම් ඔබතුමිය ලබා තිබෙනවා. පසුගිය වසංගත කාලය ඊටත් වඩා වෙනත් අත්දැකීම් ඔබ ලබා තිබෙනවා. ඔබට බෙදා ගන්න තිබෙන්නේ කුමක්ද මේ වසංගත සමය සමග අපට ඔබට අවස්ථාව දෙන්න කැමතියි. ඇත්තටම කියනවා නම් 20 වසරක පමණ වෛද්‍ය කාලය අත්දැකීම් කියන මට ඇත්තටම මේ කොවිඩ් වසංගත සමයේ හරි අමුතුම අත්දැකීමෙන් පිරි කාලයක් වුණා. මොකද අපි පුරුදු වෙලා ඉන්නේ රෝගීන් ළඟට ගිහිල්ලා ඒගොල්ලන් අතපත ගාලා ඒගොල්ලන් නලාව තියලා බලලා මූණ දිහා බලලා කතා කරලා සුඛද ඇසුරු කරලා පළවෙනි හමුවේ මේ ඉඳලා දිගු කාලයක් අපි ඒගොල්ලොත් එක්ක සමහරලාට ගත කරනවා. නමුත් මේ වසංගත සමයේ අපිට එහෙම රෝගීන් සමග සමාජ දුරස්තරභාවය නිසා අපිට ඇත්තටම මේගොල්ලන්ට කිට්ටු වෙන්න ගොඩාක් අමාරු වුණා. මොකද අපි හැමෝම බයයි. ආරක්ෂිත විදිහට ක්ලිනික් වලට එන ලෙඩුන්ට පවා අපි පොතක් විතරයි ළඟට ගන්නෙ. පුදුම දුරස්තරභාවයක් සහ දුරස් වීමක් මම දැක්ක පළවෙනියෙන්ම. මොකද අපි ආරක්ෂිත ඇඳුම් ඇඳගත්තාම සමහරවිට එතන ඔක්කොම කට්ටලේ ගත්තම ඇඳුම් 12ක් විතර. රෝගියාට අපේ ඇස් දෙක පේන්නේ නැහැ. මාව අඳුරන්නේ නැහැ. මම රෝගියාව අඳුරන්නේ නැහැ. එයාත් මාස්ක් එකක් දා. උගා දුරින් ඉන්නේ. සමහරවිට නලාව කියලා බලන්න බෑ. ඉතින් මේ වගේ ඇත්තටම ගොඩක් ගැටලු තිබුණා. ඒ වගේම විශේෂයෙන්ම රෝහලේ වැඩ කරන කාලයටත් වඩා දරුණු වසංගත සමයේ මම රාගම රෝහලේ සිටියේ. එතකොට රෝගීන් සංඛ්‍යාව ඉතා දරුණු ලෙස වැඩි වෙලා ඒ
සාමාන්‍ය වෛද්‍ය වාට්ටු වල රෝගීන් දරාගෙන ඉන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හිටියට වඩා ඒකට ඒගොල්ලන්ට පාලනය කිරීමට බැරි තරම් රෝගීන්ගෙන් රෝහල පිරීලා තිබුණා. සමහර වෙලාවට කියන්න දුකයි මිනි උඩින් තමයි කාර්ය මණ්ඩලයේ පැන ගියේ. ඒ වගේ අත්දැකීම් තියෙන කාලෙක අපිට කොවිඩ් වෝඩ් වල වැඩ කරන්න සිද්ධ වුණා. අපිත් බයයි. ඇත්තටම කියනවා නම් කාර්ය මණ්ඩලය ගැන සමහර වෙලාවට දුකයි විශේෂයෙන්ම වෛද්‍යවරු පමණයි අපි හිතන්නේ. නමුත් වෛද්‍යවරුන්ට අමතරව එතන හිටිය රෝහලේ දෙවියන් අනදින කාර්ය මණ්ඩලය අනිත් කනිෂ්ඨ සේවකයන් ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ස්ලා සහ රිලේටිව්ලි ට්‍රොලිය තල්ලු කරගෙන තැන් වලට යන අය එක්ස්රේ ගන්න ඒ වගේ හැමෝම එකම විදිහක ලොකු අවධානමක නිරත වුණා. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ සමහර අය අහනකොට ගෙදර පොඩි දරුවෝ තියලා ඒගොල්ලෝ පැය ගණන් ඩියුටි වල ඉන්නේ. ඉතින් ඇත්තටම මහලු අය හිටියා. ඉතින් හැමෝම ලොකුම අවධානමක ලොකුම කැපවීමකින් වැඩ කරා. මම දකිනවා ඒ වගේම රෝගීන් පැත්ත ගත්තහම සමහර වෙලාවට අපිට නලාව තියලා බලන්න බෑ. එකම පවුලේ ගොඩ දෙනෙක් ඇවිල්ලා නතර වෙලා හිටියා. තාත්තා මේ පැත්තේ ඉන්නකොට පුතා අනිත් පැත්තෙන් මැරෙනවා. පුතා මෙතන ඉන්නකොට තාත්තා මැරෙනවා. ඒගොල්ලන්ගේ මානසිකත්වය අපිට තුම අත්දැකීම් ගොඩක් පිරිච්ච සමයක්. අතනම කතා කරනවා නම් ගොඩාක් දේවල් කතා කරන්න ඕනේ. ඒ වගේම මම මෙතනදී මතක් කරන්න කැමතියි අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරු දෙවියෝ ගොඩාක් දෙනෙක් මිය ගියා. ඒ ආයතන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕනේ. උන්වහන්සේ අපිව ආරක්ෂිතව ලැබීම ගැන. බොහොම ස්තුතියි වෛද්‍යතුමිය ඔබට. මම තවත් ප්‍රශ්නයක් අහන්න කැමතියි. විවිධ වයස්වල විවිධ තරම් වල විවිධ ඇදහිලිවන්තව සිටින අයට වෛද්‍ය ශ්‍රේෂ්ඨයේ සේවය ලබා දෙනවා. කිතු වැති ලෙස ඔබතුමිය සේවය ගැන හිතන්නේ කුමක්ද කියලා අපිට සඳහන් කරන්න පුළුවන්ද? මම පළවෙනිම දකින්නේ යේසුස් වහන්සේ තමයි දිව්‍ය වෛද්‍යවරයාණන්. උන්වහන්සේ මේ ලෝකේ ගතකරපු වසර 3ට උන්වහන්සේ කරපු සුව කිරීම සහ පුදුම ක්‍රියා විස්තර කරන්න බැරි තරම් බයිබලයේ ලියන්නත් පොත් නැති කියලා කියනවනේ උන්වහන්සේගේ සේවය ගැන. යේසුස් වහන්සේ විවිධ දරුවන් සුව කරා, යයිරස්ගේ දුව, තරුණයෝ, නායකවර වැන්දගොඩි පුතා, ඒ වගේම මිත්‍රයෝ සිටි අය, අංශභාග රෝගියා, මිත්‍රයෝ නැති කාත් කවුරුත් නැති අය, ඒ වගේම ඊට පස්සේ සමාජයෙන් පුහුණු කරපු ගඳ ගහන තුවාල තියෙන ලාදුරු රෝගීන්, උන්වහන්සේගේ හොඳම මිත්‍රයා. මේ වගේ යේසුස් වහන්සේගේ සේවය විශාල පරාසයක් තුළ විහිදිලා ගියනේ. උන්වහන්සේ තමයි අපි අත්දැකීමට ගන්න ඕනේ. අපිට එන විශේෂම මේ කොවිඩ් අසංගත සමයේ මම දැක්කේ මිල මුදල් තිබුණයි කියලා ඒ කාටවත් ඒකෙන් ප්‍රයෝජනයක් වුණේ නැහැ. මොකද පොහොසතයි දුප්පතයි එක ළඟ ඇඳවල්වල සමහරලාට මහලු බාල ඒ අතරේ කලින් රෝග තිබ්බ අය, කවදාත් රෝගී නොවිච්ච අය, මේ සියලුම දෙනා මිය ගියා සහ අමාරු වුණා. පස්සට රෝග ඉතුරු වුණා. ඒ වගේ එතකොට ඇත්තටම ගත්තොත් දැන් වෛද්‍ය වෘත්තියෙන් මාත් සමග වැඩ කරන ගොඩාක් අය ඉන්නවා. ඒ බොහෝ සුළු දෙනෙක් තමයි කිතුනවා. ඒ වගේම අපි ගාවට එන රෝගීන් ගත්තහම බොහෝ මතලොස්සයි කිතුනවා. නමුත් මම අර අධිගීතිකාව ගැන මට හිතට වැදුණා. පුරවන් දේවි ස්වාමීනි මගේ ජීවිතයේ ලොවට ගන්න මේ නොබල් පින් බලෙන් කියලා. ඒ ඇත්තටම මේ සංසේගේ සේවය තුළ අපි මේ සේවයේ උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේගේ ප්‍රේමය, ආදරය ලෝකෙට දක්වන්න. මොකද මම ඇහිලා තියෙනවා, මට කියලා තියෙනවා ක්‍රිස්තියානි ડોක්ටර්ස්ලා අනිත්‍යයට වඩා වෙනස් කියලා. ඒක මේ මම හිතන්නේ මේ සංසේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සේවය තමයි. වෛද්‍යවරියක් විදියට අපි හැමෝම සේවාවන් වලින් සමුගන්න දවසක් වෙනවා. ඔබතුමියත් පූජකයන් වල අපි වෙනත් රැකියාවන් වල යෙදෙන අයට ඒ දේ පොදු දෙයක්. ඔබතුමිය
කිතුණුවෙක් විදියට මේ සේවයෙන් සමගන්නකොට බලාපොරොත්තු වන්නේ කුමක්ද කියලා පැහැදිලි කළොත් ඇත්තටම ලොකු ආත්ම තෘප්තියක් තියෙන සේවාවක්. මේකට මහන්සේ මාව තෝරා ගැනීම ගැනත් මම ඇත්තටම ස්තුතිවන්ත වෙන්න යුතුයි. මොකද මේ මම හිතන්නේ අපි ප්‍රතිකාර කරන අපි දකින රෝගීන් අපි පෞද්ගලිකව හඳුනන්නේ ඒ අය. අපිට ඒගොල්ලෝ කවදාත් ඇවිල්ලා අපලොස් සද්දෙනෙක් තමයි අපි දන්න අය. ඒගොල්ලෝ අපිට ආපහු ඇවිල්ලා ස්තුතියක් හරි කරලා යන්නේ. එහෙම නැතුව ඇත්තටම මේ සමහරවිට අපි දන්නෙත් නැහැ. දකිලත් නැහැ. හම්බෙන්නෙත් නැහැ ආයේ කවදාවත්. අපි පෞද්ගලිකව දන්නෙත් නැහැ. එතකොට මේ විශ්වාසයකට එහෙමනේ මේ ශාන්සේ කරපු සේවයේ ශාන්සේට බයිබලේ නම් සඳහන් වෙලා නැහැ වැඩි දෙනෙක්ගේ ශාන්සේ ලොකු අවිල ස්තුති කළා ප්‍රශංසා ගෞරවය ලැබුවේ නැහැ නේ. මොකද රාජ රෝගීන් දැස දෙනාගෙන එක්කෙනෙක්ට ස්තුති කළා කියන්නේ මේ ශාන්සේ ඉතින් අපේ සේවයේත් මම හිතන්නේ වෘත්තියකට ඔබෙන් ගිය සේවාවක් හින්දා මම හිතන්නේ ලොකු ආත්ම තෘප්තියක්. මොකද මේ පහුගිය අවුරුදු ගණනාවම ගැන කල්පනා කරද්දී අද වෙනකොට ප්‍රශ්න තිබුණා නැතුව නොයි. නමුත් අඩුපාඩු අපි අතිනුත් වෙලා දුර්වලකම් තියෙනවා. නමුත් ඒ ඔක්කොම අතරින් අපි ගත්තහම ලොකු ආත්ම තෘප්තියක් තියෙනවා. මම හිතන්නේ සමහරවිට විශ්‍රාම ගියාට පස්සේ වුණත් අපේ සේවාව නවතින්නේ නැහැ නේ. අපිට අනිත් අය වෙනුවෙන් කරන්න යමක් ඉතුරු වෙනවා කියලා මට හිතෙනවා. අවසන් වශයෙන් එක ප්‍රශ්නයක් අහන්න කැමතියි ඔබතුමියගේ. ඔබතුමියට අපගේ ඇදහිලි බඳුන්ට දීමට ඇති යම්කිසි අනිවිඩයක් තිබෙයිද? කාරණා දෙක තුනක්ම තියෙනවා කියන්න. පළවෙනියෙන්ම මම කියන්නේ අපි දෙවියන් වහන්සේ අපි හැමෝම විවිධ රැකියාවන් විවිධ සේවාවන් උදෙසා හැඳවලා තියෙනවා. බයිබලෙත් එහෙම කියනවානේ එක එක්කෙනාට දීලා තියෙන ටැලන්ට් සහ එක එක්කෙනාට දීලා තියෙන තෝරා ගැනීම වෙනස්. මම හිතන්නේ කොයි සේවය කරත් අපි දෙවියන් වහන්සේට ප්‍රශංසාවක් වෙන උන්වහන්සේට මුල් තැන දීලා කරොත් අපේ හැමෝගෙම වෘත්තියන් සේවයක් ලෙස සැලකලා ඒ සේවාව තුළින් අපි දෙවියන් වහන්සේට යම් සේවාවක් කළොත් දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා කියලා. අනිත් එක උන්වහන්සේ බයිබලයේ තුනත් අපිව ආරක්ෂිතව තබනවා කියලා ගීතාවලිය 91 කියනවා. රාත්‍රියේ දීපියටවත් දවාලේ නිදින ඉනිගස්සටවත් අඳුරේ යන වසංගතයටවත් ඉරමුදුන් වෙලේ පාලු කරන විනාශයටවත් නුඹ බය නොවන්නේ. නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තේ දසදහසක්ද වැටෙන්න ඕනේ. ඒ ඔබට ලං නොවන්නේ. දැන් උන්වහන්සේ මේ වසංගත සමය වුණත් අපිට කණිවිඩයක් දෙනවා. උන්වහන්සේ අපිව ආරක්ෂා කරනවා කියලා. මොන වසංගතය ආවත් අපි ස්ථීරව ඉන්න ඕන උන්වහන්සේගේ රැකවරණයට අපිව යටත් කරන්න. එතකොට මම සභාවේ අනිත් පැයට ඉන්නේ මක් කරනවා දෙවියන් වහන්සේ තුල තියෙන ඔබගේ ඇදහිල්ල මොනම හේතුවකටත් දෙන්න එපා. දෙවියන් වහන්සේ ඔබව ආරක්ෂා කරනවා කියලා ගීතාවලියේ පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ පොරොන්දු ඒ විදිහට තිබ්බට අපේ යුතුයකමක් තියෙනවා. අපි සෞඛ්‍ය නීති වලට ගරු කරලා වගකීමෙන් අපි ගැන විතරක් නෙමෙයි අනිත් අය ගැන හිතලා ඒ මොකාවරණ පරඳලා ඒ කරන නීතිමය ඒවට ගරු කරලා අපි රජයට සහයෝගය දක්වලා අපි එක එක්කෙනා අපේ වගකීම් ඉෂ්ට කරනවා නම් එවනසේ ඒකත් අපින් බලාපොරොත්තු වෙනවා කියලා මම වෛද්‍යවරයෙක් හැටියට ඉල්ලන්න කැමතියි. ස්තුතිවන්ත වෙනවා ඒ අපට දෙන්නා වූ පණිවිඩය කිතුණු සභාවට සභා පළාතට ඇදහිලිවතුන්ට වෛද්‍යවරියක් විදියට ඔබතුමිය මඟ පෙන්වන්නා වූ කාරණා ගැන විශේෂයෙන් වැඩ රාජකාරී බහුල වේලාවක ඔබතුමිය අප සමග මේ කෙටි පිළිසඳරට එකතු වීම ගැන බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමියගේ සේවයට ඔබතුමිය සමග වැඩ කරන අයට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ආදස් ආදී දිනාටම මට
මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ මහෞත්ම දේශනාවන්ට සියලු ගෞරවය මහිමය අත් වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයට ස්තුති වේවා. ශුදුමක් 10 වන පරිච්ඡේදය 45 වන පදය මෙසේ කියනවා. කුමක් හේින්ද මනුෂ්‍ය පුත්‍රයාණන් වුවද වැඩිය සේවය ලැබීමට නොව සේවය කිරීමටය. බොහෝ දෙනාගේ මිදීම පිණිස සිය දිවි පිදීමටය. අපි යාඥා කරමු. ශුද්ධ දෙවිඳුනි, අප මැදේ වැඩ සිටිමින් අපට ආශිර්වාද කරන්නා වූ තැනැන් වහන්සේ මේ වහන්සේගේ වචනය තේරුම් ගැනීමට අපගේ සිත් සහ කල්පනාවන් සූදානම් කරන්න. යේසුස් වහන්සේගේම නාමයෙන්ය. ආමෙන්. මේ උදෑසන අපට දී තිබෙනා වූ මාතෘකාව දේව වචනය සමග ප්‍රතිවිපාක බලාපොරොත්තු නොවි රැකවරණය හා සේවය කරන්න. ප්‍රතිවිපාක බලාපොරොත්තු නොවි 98ක් 99ක් දෙමව්පියන් දරුවන්ව සෙනෙහස දීලා කිරිපොවලා ඇතිදැඩි කරලා රැකවරණය දීලා ඔවුන්ව උස්මහත් කරන්නේ නැවත දරුවන්ගෙන් ප්‍රතිවිපාකයක් බලාපොරොත්තුවෙන් නොවේ. ඒ සෙනෙහස නිසාමයි ඔවුන් ඒ දේ කරන්නේ. එය මිල කළ නොහැකි. නමුත් සමහර වෙලාවට දරුවන්ට මේක නොතේරෙන අවස්ථා තිබෙනවා. දරුවන් විදියට උස්මහත් වෙද්දී ඔවුන් සමහරෙක් හැමෝම නෙවෙයි. අහන සහ කියන කාරණාව මම අසා තිබෙනවා. මෙන්න මෙහෙම ඔවුන් කියනවා. මොනවද අපිට ඕගොල්ලෝ කරලා තියෙන්නේ? මේ තමන්ගේ අම්මාගෙන් තාත්තගෙන් අහනවා. මොනවද ඕගොල්ලෝ අපිට කරලා තියෙන්නේ? අපිට වෙලා තියෙන්නේ ඕගොල්ලන්ට කන්න දෙන්න. ඕගොල්ලෝ දෙන්නව රැක බලා ගන්න. ඒකට සමහරෙක් මොන කරදරයක්ද කියලා කියන අවස්ථා අපිට අසන්නට ලැබිලා තියෙනවා. මේ දරුවන් එසේ දොස් පවරද්දී ඔවුන් ඒ වයසට ගියාම ඔවුන්ට ඒ අත්දැකීම ඒ වචන අසන්නට ලැබුණොත් තමයි ඔවුන්ට තේරෙන්නේ එදා තමා කිව්ව ඒ වදන් වල තියෙන ගැඹුර. දෙවියන් වහන්සේ අපි හැමෝටම කිසිදු ප්‍රතිවිපාකයක් බලාපොරොත්තු නොවි බොහෝ දේ කරලා තිබෙනවා. සමහර වෙලාවට මේ සමාජයේ අපි දකිනවා විවිධ ශාස්ත්‍රයන් වලදී රැකියාවන් වලදී හෝ සේවාවන් වලදී නිලධාරීන් යම් දේවල් උපකාර කරනවා නැවත යමක් ලැබෙන බලාපොරොත්තු වෙන. අපි ඒකට කියනවා පගා කියලා. පගාවක් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ඒ රාජකාරී මම කරලා දෙන්න මගේ ගෙදරට අනිත් කොටස ලැබෙන පිණිස. මෙවැනි අවස්ථා පවා අපේ සමාජයේ අපිට දකින්න තියෙනවා. ඒ වගේම ඒක සමාජයේ අපේ සමිති සමාගම් වල නිලයකටපත් වෙද්දී ආගමික ස්ථානවලත් මේවා තිබෙනවා. නැතුව නොවේ. නමුත් නැවත ප්‍රයෝජනයක්
නැවත යමක් බලාපොරොත්තු වෙන්නම් අපගේ ස්වාමීන් වහන්සේ කිසිදු දෙයක් කරලා නැහැ. ඔබටත් මටත් කිසිම දෙයක් දීලා නැහැ. උන්වහන්සේ නැවත යමක් බලාපොරොත්තු වෙනවා. මනුෂ්‍ය ස්වභාවය තමයි අපි දකින්නේ ශ්‍රී ස්වභාවරංචිය. යේසුස් වහන්සේ සමග හිටියා. උන්වහන්සේගේ ගෝලයෝ දෙදෙනෙක් වුණු සෙබදිගේ පුත්‍රයෝ දෙදෙනාත් මේ වගේ යමක් බලාපොරොත්තු වෙනවා. ප්‍රතිවිපාකයක් ඔවුන් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ තමයි මනුෂ්‍ය ස්වභාවය. ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම ඊට වඩා වෙනස් කියලා මේ කොටස තුල ගැඹුරින් අධ්‍යයනයට ගියොත් අපිට වටහා ගන්න පුළුවන්. අපි සමග සාකච්ඡාවේ සිටියා වූ වෛද්‍ය නිලංගි මහත්මිය ඇයගේ සේවා අධ්‍යක්ෂින් වසර 20ක කාරණා කියද්දී ඇය සහ සියලු වෛද්‍යවරු එහෙම නැත්නම් සෞඛ්‍ය ශාස්ත්‍රයේ අයවරුන් ප්‍රතිකාර ලබා ගැනීමට ඉන්නා වූ රෝගීන්ගෙන් ඔවුන් සම්පූර්ණ දේ ලබා දෙන්නේ ඒ සුවය සඳහා නැවත ප්‍රතිවිපාකයක් බලාපොරොත්තු වෙන්නේ නොවේ. අඩුම තරමේ ස්තුතියක්වත් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් ඒ ස්තුතියවත් දෙන්නේ නැතුව යනවා. ඇය මතක් කරලා දුන්නා ලාදුරු රෝගීන් 10 දෙනාගෙන් එක්කෙනෙක් පමණයි හැරිලා ආවේ කියලා. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. ඒ නිසා නැවත ඔවුන්ට බෑ ඒ දේ කරන්න ප්‍රතිවිපාක දෙන්න. තව සුළු කාලයකට පස්සේ තව මාසයක් දෙකක් යද්දී අපි සූදානම් වෙනවානේ නත්තලට. ඔබගේ ගෙදරට නත්තලේ ප්‍රීතිය විඳින්න දිලින්දෙක්ව ආරාධනා කරයිද? කෑම කන්න ඔබත් එක්ක ඔබේ මේසයට ආරාධනා කරයිද? බැරහැලි ඇඳගත්ත කෙනෙක්ව අපි කවදාවත් ආරාධනා කරන එකක් නැහැ. ඔවුන්ට හැබැයි අපිට යමක් නැවත දෙන්න බෑ ආරාධනා කළොත්. මෙන්න මේක තමයි ජේසුස් කියන්නේ. නැවත ප්‍රතිඋපකාරයක් ලබා දෙන්න නොහැකි වෙන අයවරුන්ට ඔබ යමක් කරන්න. ක්‍රිස්තුස් වහන්සේ මෙලව මනුෂ්‍යත්වයට පැමිණියා. යෙසායා දිවසිවරයා බොහොම පැහැදිලිව 53 වන පරිච්ඡේදය අද දවසේ ඒ පැහැදිලි කරනවා. උන්වහන්සේගේ ජීවිතය සම්පූර්ණයෙන් මනුෂ්‍යව උදෙසා පූජා කළා. උන්වහන්සේ දුක් විඳා වද විඳා අවසානයේ කුරුසපත් වුණා. ඒ දේ උන්වහන්සේ ලබා දුන්නේ උන්වහන්සේට යමක් ලබන්න නොවේ. හැබැයි ඒ දේ නිසා නැවත මනුෂ්‍යයාටම සග සම්පතක් අත්කර ගැනීමට අපගේ ජීවිතයේ සේවා කාලයන් අපි හැමෝටම තිබෙනවා. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මම රැකියාවකට යන්නේ නැහැ, සේවයක් නැහැ කියලා. නෑ, හැම කෙනෙකුටම ඔබ ගෙදර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, ගෘහණියක් වෙන්න පුළුවන්. ඒ ඔබටත් යම් වැඩක් තිබෙනවා, කාරණාවක් තිබෙනවා, යම් සේවයක් ඔබගෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඒ සේවය කරන්නේ ඔබටම යමක් ලැබෙන පිණිස නොවේ. ඒ සේවය අනුන්ට දෙනවා. අන් අයගේ ජීවිත ආලෝකමත් වන පිණිස. ඒ නිසා කිසිදු සේවාවක් කරන්න නරකයි නැවත ප්‍රතිවිපාකයක් බලාපොරොත්තු වෙන්න. ඒ නිසා ඔබ යම් ස්ථානයක යම් කර්තව්‍යයක් කරනවාද ඒ කොටස අවංකව විශ්වාසව කරන්න. ස්වාමින් වහන්සේට ගෞරවයක් දෙන පිණිස ඉටු කරන්න. ස්වාමින් වහන්සේ ඔබට මට නිසි
ඵල විපාකය ලබා දෙනවා ඇති. එසේ කරන්ට ස්වාමීන් වහන්සේ තුළ අපට ආශිර්වාදය සහ මඟ පෙන්වීම ලබා දෙන සේක්වා. අපි යාඥාවෙන් සිටිමු. ක්‍රිස්තුස් වහන්සේ වහන්සේ වැඩියේ සේවය ලබන්නට නොව සේවය කරන පිණිස ජීවිතය ලබන්නට නොව ජීවිතය දෙන පිණිස බොහෝ දෙනාගේ මිදීමේ මිලය ලෙස පූජාවෙන්ට අපි වහන්සේට ස්තුතියි කියද්දී වහන්සේව විශ්වාස කරන අය ලෙස අපට එලෙස ජීවිත ගමන ගෙවන්ට ආශිර්වාද කරන්න. ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේම නාමයෙන් ඉල්ලා සිටිමු. ආමෙන්. සියලු දෙනාම එක්ව සාමයාචාර්ය යොදා ගැනීමට අප සූදානම් වෙමු. සමිඳුන් ඔබ සමගයි. ඔබ සමගද සමිඳුන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි එක්කෙනාට ප්‍රේම කරමු. මක්නිසාද ප්‍රේමය දෙවියන් වහන්සේගෙන්ද. සාමය වේවා. අප සියලු දෙනාම එක්ව අපේ ගීතිකා පොත්වල අපි ගායනා කරමු. 392 වන ගීතිකාව. ඒ ගීතය ගායනා කරන විට අපගේ පූජාවන් දෙවී ස්වාමින් වහන්සේට අපි ඔප්පු කරමු, බාර කරමු. Duk we patte tira nan soy
අපි දෙවියන් වහන්සේ ඉදිරියේ අපි ලියනව සිටමින් මදහත් යාඥා කාලයකට අපි අතුලත් වෙමු. මේ මොහොතේදී අපගේ රැක උදෙසා අපි දෙවිඳුන්ට අපි කන්නලව් කරමු. මේ රට පාලනය කරනා වූ සියලුම පාලකයන් උදෙසා අපි දෙවිඳුන්ට යාඥා කරමු. රටේ ජීවත් වෙනා වූ ජනතාව බොහෝ අසරණව සිටිනා වූ මේ කාලයේදී පාලනය කරනා වූ සියලුම පාලකයන් එය තේරුම් අරගනිමින් ඔවුන් ගන්නා වූ සෑම තීරණයකදීම අසරණ ජනතාව ගැන අවධානය යොමු කරමින් තීරණ ගන්නට දෙවියන්ගේ මඟ පෙන්වීම ඉල්ලා අපි මේ මොහොතේදී යාඥා කරමු. ස්වාමිනී අපගේ යාඥාවන් ඇසුව මැනව අපගේ හඬ ගැසීම ඔබ වහන්සේ වෙත පැමිණේවා. අපගේ සභාව කෙරෙහි අපි මේ මොහොතේදී යාඥා කරමු. සභාවේ නායකත්වය දරන්නා වූ සියලුම නායකයන් අපේ දෙවි පියාණන් වහන්සේගේ හස්තයට අපි භාර කරමු. හිතනු සභාව සියලු දෙනාට සේවයක් කරන්නට ඒ සභාවේ නිලතල සිටිනා වූ සියලු දෙනාට දෙවියන්ගේ මඟ පෙන්වීම ඉල්ලා සිටිමු. එවැනි අසරණව සිටිනා වූ ජනතාව ගැන සභාවත් සිතමින් තමන් කරන්නා වූ සියලු මේවරේදී ඒ සියලු දේ තේරුම් අරගනිමින් කාලයට නියමිත මේවරේ යෙදෙන්නට අපි සැලසුම් කරන්නට මඟ පෙන්වීම ඉල්ලා යාඥා කරමු. විශේෂයෙන් කොළඹ සහ කුරුණෑගල දියව්ගීස්සේ අපි දෙවියන්ගේ හස්තයට භාර කරමු. ඒ රදගුරුතුමන් දෙපළද සියලුම පූජක පූජකවරියන් සහ ගී සේවක සේවිකාවන්ද අපි දෙවිඳුන්ගේ හස්තයට අපි භාර කරමින් යාඥා කරමු. ඒ වගේම විශේෂයෙන් 18 වෙනිදා දියාකෝන් පදවියේ පදවි ප්‍රාර්ථනා කරනා වූ සියලුම සහෝදර සහෝදරීන් උදෙසාත් විශේෂයෙන් රදගුරුතුමා උදෙසාද අපි යාඥා කරමු. ස්වාමිනී අපගේ යාඥාවන් ඇසුව මැනව අපගේ හඬ ගැසීම ඔබ වහන්සේ වෙත පැමිණේවා. මේ මොහොතේදී අපි තවදුරටත් යාඥාවෙන් සිටිමු. උද්ඝෝෂණයවල නිරත සිටිනා වූ සියලුම ගොවි ජනතාව අපි දෙවිඳුන්ට භාර කරමු. එවැනි අවස්ථාවකදී නිවැරදි තීරණ ගන්නට දෙවියන්ගේ මඟ පෙන්වීම ඉල්ලා සිටිමු. ඒ අසරණකම දකිනා වූ දෙවියන් වහන්සේ ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන පිණිස ඒ නායකයන්ගේ අදවත් තුළට කතා කරන්නට දෙවියන්ට අපි යාඥා කරමු. ඒ වගේම සියලුම පාසල් දරුවන් උදෙසාද අපි යාඥා කරමු.
ආසල් විවෘත කරන්නට රජයක් ලෙස සූදානම් වෙද්දී සියලුම සැලසුම් විසික්‍රමයෙන් ඒ දේ කරන්නට දෙවියන්ගේ ආශිර්වාදය මේ මොහොතේ ඉල්ලා සිටිමු. ස්වාමිනී අපගේ යාඥාවන් ඇසුව මැනව අපගේ හඬ ගැසීම ඔබ වහන්සේ වෙතට පැමිණේවා. අපි තවදුරටත් යාඥාවෙන් විශේෂයෙන් විවිධ රෝගාතුරකම් වලින් පසුවන අපගේම පවුල්වල අය මෙන්ම අපගේ අසල්වාසීන් අපි දන්න නොදන්න සියලු දෙනා අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔසවා තබමු. ස්වාමීන් වහන්සේගේ සුව කිරීමේ අත ඔවුන් සමග තබන පිණිසද අපි ඇදහිල්ලෙන් යාඥා කරද්දී ඔවුන් උදෙසා වෙහෙස මහන්සි වන පවුල්වල අයත් විශේෂයෙන් සෞඛ්‍ය සේවයේ නිරත වන සැමට දේවාශිර්වාදය අපි ඉල්ලා සිටිමු. ස්වාමීනි අපගේ යාඥාවන් ඇසුව මැනව අපගේ හඬ ගැසීම ඔබ වහන්සේ වෙතට පැමිණේවා. අද දවසේ විශේෂයෙන් සෞඛ්‍ය සේවයේ නිරත වන හැම කෙනෙක් ගැන සේවාවන් වල යෙදී සිටිමින් දැන් විශ්‍රාම සුවේ සිටිනා වූ අය අපි මේ වෙලාවේ මතක් කරමු. ඔවුන් ඉටු කළා වූ යහපත් සේවාවන් ගැන අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. ඒ වගේම විශේෂයෙන් මේ අභියෝගාත්මක ප්‍රශ්න කරදර මැදියේ වසංගතය හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් බොහෝ දෙනෙක් සේවය කළා. ඒ අය ගැන අපි ස්තුතිවන්ත වෙද්දී දැනට සේවයේ නිරත වන සියලු දෙනාට දෙවිඳුන්ගේ ආශිර්වාද ඉල්ලමු. රජයෙන් මේ සම්බන්ධයෙන් හත් කර තිබෙනා වූ නිල අය ඔවුන්ගේ වගකීම් නිසි ලෙස ඉටු කරන පිණිසද දේවා මඟ පෙන්වීම අපි ඉල්ලා සිටිමු. ස්වාමීනි අපගේ යාඥාවන් ඇසුව මැනව අපගේ හඬ ගැසීම ඔබ වහන්සේ වෙතට පැමිණේවා. සියලු දෙනාගේ පෞල් ජීවිතවලට දේවාශිර්වාදය ඉල්ලා සිටිමු. එක් එක් පෞල් තුළ ජීවත් වන සියලුම සමාජික සමාජිකාවන් අපි දෙවියන් වහන්සේ ඉදිරියේ ඔසවා තබමු. පෞල තුළ ආදරය විශේෂයෙන් ඇතිවන පිණිසත් එකින් එක්කෙනා සලකන්නට පුළුවන් සිද්දෙන පිණිසත් අපි යාඥා කරමු. සමිඳුනි පෞල් ජීවිතයේ විවිධ ගැටුම් සමග කරදර පීඩාවන් මැද්දේ ඉඳා වූ අයට සහනය ලැබෙන පිණිසද අපි යාඥා කරමු. එවැගේම මේ වෙලාවේ උපන් දින විවාහ සංවත්සර ජීවිතයේ වැදගත් කාරණා අද දවසේ මෙන්ම මේ සතිය තුල සිහිපත් කරන සෑම කෙනෙකුටම දේවාශිර්වාදය ලැබෙන පිණිසද අපි යාඥා කරමු. ස්වාමීනි අපගේ යාඥාවන් ඇසුව මැනව අපගේ හඬ ගැසීම ඔබ වහන්සේ වෙතට පැමිණේවා. මෙලව යහපත් ජීවිතය ජීවත්ව මෙලවින් ඉක්ුත් වුණා වූ සියලු දෙනාගේ ආත්ම ගැන ස්තුතිවන්ත වෙමු. ඔවුන් තමුන්ගේ වන්දනා ගමන නිමා කරලා තිබෙන්නේ. නැවත සමිඳුන් සමග ඒ අලුත් ගමනට ඔවුන් ඇතුල් වන පිණිස දේවාශිර්වාදය ඔවුන් අත්දකිද්දී ඔවුන් උදෙසා දුක් වන සැමට සහනය ලැබෙන පිණිස අපි යාඥා කරමු.
ධෛර්යය ඔවුන් උදෙසා ඉල්ලා සිටිනවා. මෙලවින් තුරන් වූ සියලු ඇදහිලිවන්තයන්ගේ ආත්ම ස්වාමින් වහන්සේ තුල සමාදානයේ සතපි තේජසින් උත්තාන කරනු ලැබේවා. ආමෙන්. මේ සියලු යදුම් සමග යේසුස් වහන්සේ අපට උගන්වා දුන්නු යාඥාව අපි එක්ව ප්‍රකාශ කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයේ ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළවේ තිබේවා. අපගේ දිනපතා භෝජනය අද අපට ප්‍රදානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපේ වැරද්ද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව මන්ද රාජ්‍යද බලයද මහිමයද සදාටම වහන්සේගේය. ආමෙන්. දිව්‍යන් වහන්සේගේ ආශිර්වාදය සඳහා අපි නිශ්චල වෙමු. සියලු නැනනුවනෙක් යන දෙවිඳුන්ගේ සාමය දෙවිඳුන් හා එතුමන්ගේ පුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අවබෝධයද එතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද අප සිත් සතන්හි තබාගනු ලබම්වා. දැන් පියාණෝය පුත්‍රයාණෝය ශුද්ධාත්මයාණෝය යන ත්‍රිඑක දෙවිඳුන්ගේ ආශිර්වාදය අප සැම සමග දැන් සහ සදාටම නිතර පවතිවා. ආමෙන්. ශාන්ත සිතින් යන්න සමිඳුන්ට මෙහි කරන්න. කිතු සමිඳුන්ගේ නමින්ය. ආමෙන්. අවසන් ගීතය අපි එක්ව සහභාගී වෙමු. 406 වෙනි ගීතිකාව පුරවන් දෙවි ස්වාමීනි මාගේ ජීවිතය.
Deus sirin pile